හයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. සංචරණ සීමා දැඩි කෙරේ. රටපුරා මාර්ගබාධක අත්‍යවශ්‍ය සේවාත් දැඩි සෝදිසියට. තවත් කොවිඩ් මරණ 39ක්. සමස්ත මරණ ගණන 1363ක් දක්වා ඉහළට. ඊයේ වැඩිම ආසාදිතයින් කළුතරින්. කොවිඩ් ව්‍යාප්තිය හමුවේවුවත් 105ක ආර්ථික වර්ධනයකට ළඟාවීමේ අවස්ථාව තිබෙනවා. මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්. නෞකාවේ ගින්නෙන් වෙරණ කලාපය විනාශ වේ. අම්ල වැස්සකටත් ඉඩ ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි. ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 17 ඉක්මවයි. කොවිඩ් වසංගතයෙන් කොංගෝ පාර්ලිමේන්තු සභිකයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට. තවත් කොවිඩ් මරණ 39ක් මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ නිවේදනය කළා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1363 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා දීම සඳහා රඳවාගෙන තිබූ සයිනෝෆාම් එන්නත් ඔගද ජනතාව වෙත එන්නත් කිරීමට යොදා ගැනීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඊයේත් මෙරට දිස්ත්‍රික්ක 25න්ම නව කොවිඩ් ආසාදිතයින් 2850 දෙනෙකු වාර්තා වුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 512ක්. කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ, බණ්ඩාරගම, මිල්ලනිය, හොරණ සහ කළුතර උතුරන ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබුණා. දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 443 දෙනෙකු වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වී තිබුණේ කටුනායක, නිට්ටඹුව, මේරිගම, මීගමු යන ප්‍රදේශවලින්. ඉන්පසු වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 281ක්. එම දිස්ත්‍රික්කයේ ගල්කිස්ස, මොරටුව, බම්බලපිටිය, මිරිහාන, කොළඹ 7, කොටුව, මීගොඩ යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වී තිබුණා. මීට අමතරව මහනුවර ආසාදිතයින් 271ක්, නුවරඑළියෙන් 191ක්, කුරුණෑගලින් 177ක් සහ රත්නපුරයෙන් ආසාදිතයින් 150 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. විදේශගතව සිට පැමිණි 5 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. මේ අතර තවත් COVID-19 ආසාදිත මරණ 39ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1363ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් මරණ 3ක් සිදුව තිබුණේ ඊයේ දිනේදී. සෙසු මරණ 36 පසුගිය අප්‍රේල් 29 වනදා සිට මැයි 27 වනදා දක්වා අතර කාලයේදී වාර්තා වී තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අතරින් මරණ 3ක්ම නිවසේදී සිදුව ඇති බවයි. කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 21 දෙනෙකු ඊයේ වාර්තා වූ මරණකරුවන් අතර සිටිනවා. ඉන් වැඩි පිරිසකගේ මරණයට හේතුව වී තිබුණේ කොවිඩ් නියුමෝනියාවයි. මේ අතර කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ බව තහවුරු වූයේ එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට කළ PCR පරීක්ෂණ 120ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50කින්. ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් සහ තරුණ පිරිස් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම ආසාදිතයන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. මඩකලපුව ආර්යයන් පතිහි පිහිටි 3000ක පමණ සේවක සේවිකාවන්ගෙන් යුතු ඇගලුම් කර්මාන්ත ශාලාවකින්ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග එම කර්මාන්ත ශාලාව తాවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරී කටයුතු කළා. ඉක්ුත් 27 වනදා සේවක සේවිකාවන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී සේවකයන් 71 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන උනා. බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර බොරැල්ල යන ලිපිනයෙහි පදිංචිව සිටි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස තහවුරු වීමෙන් අනතුරුව නිවසින් පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා. වයස අවුරුදු 28ක් වූ සංගීත් ධනුෂ්ක දාබරේ නැමැති මෙම පුද්ගලයා පසුගිය 26 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණයකින් ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය නිලධාරීන් ඊයේ එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම සඳහා ඔහුගේ නිවසට යන විට නිවසියන්ටද නොදන්වා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් බොරැල්ල පොලිස් ස්ථානයේ මෙම දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කොවිඩ් මර්ධන ඉන්නත් කරන වැඩසටහන අදත් අවදානම් ප්‍රදේශවල පදිංචි ජනතාව සඳහා ක්‍රියාත්මක වනවා. ඊයේ රාත්‍රියේදී නැවත
මිලියන එකක් එන්නත් සයිනෝෆාම් එන්නත් මිලියනයක් 6 වෙනිදා ජූනි 6 වෙනිදා ලංකාවට ලැබීම නිමිතයි. තවත් මිලියන එකක් එදිනම ලැබෙන බවට මේ වන විටත් වාර්තා කරලා තිබෙනවා. ඒකින්ද අතිගරු ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ අපිට දැනුම් දුන්නා අර රඳවාගත්ත 3,75,000ත් නැවත කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂයක්, ගම්පහ දිස්ත්‍රික්කයට 75,000ක්, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයට 50,000ක්, මාතර දිස්ත්‍රික්කයට 25,000ක්, ඊට අමතරව අලුතින් අද සහ හෙට දිනයන් වලින් ආරම්භ කරලා රත්නපුර සහ යාපනයේ අර්ධද්වීපයට 50,000 බැගින් එන්නත් කරණය අපි කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතින් කරන 1,77,711ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 1,46,362ක්. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයන් 29,986 දෙනෙකු පමණයි. COVID-19 වෛරස වසංගතය පැවතියද මේ වසරේදී 5% ආසන්න ආර්ථික වර්ධන වේගය ළඟා කරගත හැකි බව මහබැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසනවා. COVID-19 වසංගතය හා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මුල් අවස්ථාවන්නේ COVID-19 නිසා ඇතිවෙච්ච ආර්ථික දුෂ්කරතා සහ ආර්ථික කඩාවැටීම් මෙවර ඇති වෙන එකක් නැහැ කියන එකයි අපේ විශ්වාසය. කුඩා කර්මාන්ත, කුඩා ආයතන වගේ දේවල් යම්කිසි බලපෑමකට ලක් වෙනවා. ඒ බලපෑම මෙවරත් තියෙයි. ඒ අයට යම් උදව් කරන්නට සිද්ධ වෙයි. අවසානයේ මම හිතන්නේ මුළු ආර්ථික ක්‍රමයේ වර්ධනය ගත්තොත් 2020 වර්ෂයේදී අපි 3.6ක ඍණ වර්ධනයක් පහළ යාමක් අපේ රටේ ඇති වුණා. මොකද ඒ වගේ ඍණ වර්ධනයක් නෙවෙයි මේ අපි බලාපොරොත්තු වෙන්නේ. ආර්ථිකය ඍණ පැත්තට වැටීමක් නොවි. නමුත් මේ කරදරේ නොතිබුණා නම් අපිට ලබා ගන්න තිබුණු තරම් වේගවත් වර්ධනයකුත් නැතිව අපිට ඉදිරියට යන්නට පුළුවන්කම තිබෙනවා. මම හිතන හැටියට 5%ක් අවට වෘද්ධි අනුපාතිකයක් අපිට මේ අවුරුද්ද ලබා ගන්න පුළුවන් කියලා. මේ වන විට රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 7 වැනිදා දක්වා ලිහිල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සහ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය ඊයේ තීරණය කළා. ඒ අනුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු නොවන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගොස් අලෙවි කිරීම ජංගම අලෙවි සේවා හරහා සිදු කරනු ඇති. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා මේ 31 සහ ජූනි 4 යන දිනයන්හිදී සංචලන සීමා ලිහිල් කිරීමට මීට පෙර රජයෙන් තිබූ තීරණය අවලංගු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සහ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ජූනි මාස 7 වනදා දක්වා යලි සංචලන සීමා ලිහිල් කිරීමක් සිදු නොවන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගොස් අලෙවි කිරීම ජංගම අලෙවි සේවා හරහා සිදු කරන බවයි. අත්‍යවශ්‍යම කෙනෙකුට ගිහිල්ලා භාණ්ඩයක් අරගෙන එන්න පුළුවන්ද? පසුගිය 25 වෙනිදා වූ ක්‍රමවේදය කිසිසේත්ම කරන්න හැකියාවක් නැහැ. ලබන මාස ජූනි මාස 7 වන සඳුදා උදෑසන 4 දක්වා එක දිගටම මේ සංචාරණ සීමාවන් පවත්වාගෙන යමින් ඖෂධ ශාලාවන් පමණක් විවෘත කරන්න අවසර ලබා දීලා තිබෙනවා. ඒත් එක්කම ආර්ථික මධ්‍යස්ථාන 30-31 වන දිනවල විවෘත කරලා ජංගම ක්‍රමවේදයක් යටතේ ආහාර පාන ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඒකම අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදා හැරීමට කටයුතු කරනවා කියලා කිව්වට ඊයේත් බොහෝ ප්‍රදේශවලට එකදු වාහනයක්වත් පැමිණ නැහැ. ඔබ දන්නවා ඊයේ පෙරේදායි තත්ත්වය ඇති වෙන නැතුව ඇති චතුර සමහරලාට මොකද 31 වෙනිදා දක්වා ජනතාවට විශේෂයෙන්ම 25 වෙනිදා අවස්ථාව ලබා දුන්නා. අවම වශයෙන් 31 වෙනිදා දක්වා වූ තමුන්ගේ අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට. 31 වෙනිදා තමයි ප්‍රථම දවස වෙන්නේ මේ අවශ්‍යතාවය සඳහා එළියට යන්න බලාපොරොත්තු වෙමින් හිටියේ. ඒ වෙනකොට මේ යාන්ත්‍රණය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවට ඊයේ සාකච්ඡාවේදී සනාථ කරනු ලැබුවා. සංචලන සීමා ක්‍රියාත්මක වුවද තොග වෙළඳාම සඳහා වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කර තිබුණා. අද වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ හොඳ වෙළඳාමක් තිබුණා. තොග වෙළඳාම පමණයි. වෙළඳ ටිකක් ඇවිල්ලා හිටියා. තොග වෙළඳාම විතර යන්නේ මත මොකද සිල්ලර කට්ටිය මේ එන්න බා කියලා තියෙන්නේ. ආපු මිලට වඩා පොඩ කනක් තියාගෙන එන බව ටික ඉවර කරගත්තා. එමෙන්ම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයද අද පෙරවරුවේ තොග වෙළඳාම සඳහා විවෘත කර තිබුණේ මේ ආකාරයටයි. අද තත්ත්වන එච්චර සතුටුදායක නැහැ. මොකද වෙළඳ ආවේ නැහැ. මාළු වෙළඳාම ගොඩක් අඩුයි.
සංචලන සීමා පවත්වන කාල සීමාව තුළ සිය කෘෂි නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ගොවීන්ට හෙට අවසර හිමි වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසෙනවා. මේ මාසේ 30 වන ඉරිදා බස්නාහිර පළාතෙන් පිටත පවතින දඹුල්ල, තම්බුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, ඇඹිලිපිටිය සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘත කරන බව පවසිය යුතුයි. ඒ වගේම මේ මාසේ 31 වන සඳුදා බස්නාහිර පළාතේ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන නාරහෙම්පිට, බෝකුන්දර, මීගොඩ, රත්මලාන, වැලිසර, වේයන්ගොඩ විවෘතව තබනවා. සංචරණ සීමාවන් ඉවත් නොකරන නිසා සිල්ලර වෙළඳාම් කටයුතු කිරීමට අවසරය ලබා දිය නොහැකි. මේ ආර්ථික මධ්‍යස්ථානයන් සඳහා ඇතුල් විය හැක්කේ දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ අවසරය ලැබුණ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා නිකුත් කරන අවසර පත්‍රය ලබාගත් ජංගම වෙළඳාම් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන අයට පමණයි. මේ අතර සංචලන සීමා කඩ කරන්නන් සහ නිරෝධායන නීතින් වලට අනුකූල නොවන්නන් සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ සිදු කරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන්නන්ද පොලිස් මාර්ග බාධකවලදී දැඩි සෝදිසි කිරීම් වලට ලක් කරනවා. නියමත් දිනද ඔයාගේ ගෙන්නලා ගන්න. අයි කරගන්න ඕනේ. පේන්නේ නැද්ද? මේ කරන් හරවා යන්න මාත් මේ පේන් කරගන්න මේ කරදර ඉවරින් යාම. හරවගන්න. මැඩම් මේ මාස්ක් එක දාගන්න. හොඳයි නේද? පඩවි කරන්න තමයි මේ කරන් තියෙන්නේ මේ. ඔයාට බලපත්‍රයේ දීපු කාරණේ නෙවෙයි ඔයා මේ කරන්නේ. ඒ නිසා ඔයා හරවගෙන යන්න. බුදුහාමුදුරුවෝ විසිටින් කාඩ් එක පෙන්නුවා කියලා ඒක බලපත්‍රයක් නෙවෙයි. කොහොම තනියෙන් හැටක් විතර ගියොත් එහෙම කොහොමද යන්නේ? මේ තනියෙන් මෙහෙම යන්න දුන්නොත් ඉතින් වැඩක් තියෙනවා. ඔබ නිවසේම රැඳී සිටිය යුතුයි. ඩිලිවරි සේවා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය වන ඩේටා කාඩ්පත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය කරන පොත්පිංච මේ ආදී කටයුතු සම්බන්ධයෙන් ඩිලිවරි සේවා පවත්වාගෙන යනවා නම්, ඔන්ලයින් සේවා පවත්වාගෙන යනවා නම් ඒ සඳහා අවසර ලබා දීමට හැකියාවක් තිබෙනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද කෝටි 17 ඉක්මවා ගියා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මැලේසියාව සති දෙකකට ලොක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් තෙවැනි රැල්ලට මුහුණ පා සිටින මැලේසියාව තුළ වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට ජූනි මාස පළමු වනදා සිට 14 වනදා දක්වා සති දෙකක කාලයක් රට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මැලේසියානු අග්‍රාමාත්‍ය මොහයිඩීන් යසීන් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ එරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ ඊයේ දිනය තුලයි. එම සංඛ්‍යාව 8290ක්. නව මරණ ගණන දැක්වුණේ 61ක් ලෙසයි. මේ දක්වා මැලේසියාවෙන් කොවිඩ් ආසාදිතයන් 5,49,514ක් හඳුනාගෙන ඇති අතර සමස්ත මරණ ගණන 2,552ක්. වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා වෛරසයට ගොදුරු වී කොංගෝ පාර්ලිමේන්තු සභිකයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එය එරට සමස්ත පාර්ලිමේන්තු සභිකයන්ගෙන් 5% ප්‍රතිශතයක් බව සඳහන්. වයස අවුරුදු 12-15 අතර වයස්කාන්ඩ ආවරණය වන අයුරින් ෆයිසර් බයෝන්ටෙක් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම පුළුල් කළ යුතු බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වන යුරෝපීය ඖෂධ ඒජන්සිය නිර්දේශ කර තිබෙනවා. ඒ යුරෝපා මහද්වීපයේ යෝන් සහ අඩු අවදානම් සහිත ජනගහනයකට එන්නත ලබා දීමට ප්‍රවේශය ලබා දෙමින් ගත වූ පැය 24 තුළ ලොව වැඩිම දෛනික ආසාදිතයන් ඉන්දියාවෙන් හඳුනාගත් අතර එම සංඛ්‍යාව 1,71,726ක්. නව මරණ ගණන 3,563ක් ලෙස දැක්වුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි 17ක් ඉක්මවා ගියා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු මරණ ගණන 35,36,000කට අධිකයි. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මුහුදු ජලය මුහුදු පතුල මෙන්ම වෙරළ කලාපයේ විනාශ වී ඇති බවට නිරීක්ෂණය වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ඒ සාමාන්‍ය අධිකාරිය ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් වායු දූෂණයක්ද සිදුව ඇති හේයින් ඉදිරියේදී අම්ලවැසි තත්ත්වයක් ඇති විය හැකි බවයි. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබෙනවා. ඒ වරාය අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රාවලද සහාය ඇතිවයි. එයනු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිසිලන කටයුතු තවදුරටත් සිදු කෙරමින් පවතිනවා. රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන අඩංගු බහලු 1486ක් නෞකාවේ ප්‍රවාහනය කරමින් පැවති අතර මුහුදුබත් වූ බහලුම් හැර සෙසු සියල්ලද මේ වන විට දැවී අවසන්. මේ මුහුදු පතුලට කිඳා බැස්ස මේ දැවුණු සහය වගේම ඝන අපද්‍රව්‍ය වලින් මේ වෙද්දි මුහුදු පතුලේ තියෙන සියලුම ජීවීන් ඒ වගේම කොරල් පරතිමුණා නම් ඒවා ඒ වගේම මුහුදු තෘණ වගේ දේවල් වලට වැඩි හානියක් වුණා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. දැන් මේ වෙද්දි මුහුදු කැස්බෑවන් ඒ වගේම මුහුදු පක්ෂීන් සහ ඒ වගේම ගොඩාක් මාළු වර්ග මේ වෙද්දි මැරිලා මේ වෙද්දි වෙරළට ගසාගෙන ඒමක් නිරීක්ෂණය කරනවා. මේ තත්ත්වය පහළ කළුතර ප්‍රදේශයේ සිට කොළඹ ඒ වගේම මීගමුව කල්පිටි දක්වා මේ තත්ත්වය නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ සතුන්ගේ ගොඩක් වෙලාවට ඇඟි තාමත් කළු පිච්චුණු වගේ කොටස් ඒ වගේම ප්‍රදේශ බලා ගන්න පුළුවන්. ඒ නිසා අපිට හිතන්න පුළුවන් මේ සතුන් ගොඩක් තාපයට නිරාවරණය වුණා කියලා කියන අධික තාපයක් ජලයේ තිබුණා කියලා අපිට නිගමනය කරනවා. ඊට අමතරව මේ නැවෙන් නිකුත් වුණු විෂ සහිත දුම් රොටු නිසා ඊටමත් වැඩි වායු දූෂණයක් වුණා කියලා අපි නිගමනය කරන යනුව මේ වායුව රට හරහා යෑමේදී අනිවාර්යෙන් ඒ කුරුණෑගල වගේ ප්‍රදේශවලදී පොළොවට ආසන්නවෙන් ගමන් කරන තත්ත්වයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට අසුළු අම්ලවැසි තත්ත්වයක් ඇතිවීමත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වායුව ආග්‍රහණය කිරීම හරහා අනිවාර්යෙන් ශ්වසන පද්ධතියේ යම්කිසි අසාත්මිකතාවනුත් ඇතිවීමේ හැකියාවක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. යම්කිසි මට්ටමක ජලයේ pH අගයේ වෙනස් වීමක් නිරීක්ෂණය කිරීමේ හැකියාවකුත් මේ නිසා තියෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ උස්සටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අතර උස්සටකෙයියාව තල්දියවත්ව ලුණාවදීවරයන් මීට දින කිහිපයකට පෙර මසුන් නැලීම සඳහා ගැඹුරු මුහුදේ දැල් නැණු ලැබුවා. ඒත් පසුව දීවර කටයුතු තහනම් කිරීම හේතුවෙන් දීවරයින් අද උදෑසන නැවත එළූ දැල් ගොඩබිමට රැගෙන ආවා. එහිදී දක්නට ලැබුණේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ සොන්බුන් දැල්වල පැටලී ඇති අයුරුයි. එම ද්‍රව්‍ය බොහෝ දුරට පුළුන් හා සමාන බවයි දීවරයින් පවසන්නේ. දැල් පීස් 10ක් දැල එලලා මුහුදට එක දැල් පීස් එකයි ගොඩ දාන්න තියෙන්නේ. ඒ තරමටම අමාරුවෙන් තමයි මේ එක දැල් පීස් එක හරි අරගෙන තියෙන්නේ. ඒ දැලේ පැටලලා තියෙන අර පුළුන් වගේ ද්‍රව්‍යක වැඩි ලෙස වතුර තියෙනවා. ඒක දැල ගොඩට ගන්නකොට වතුරත් එක්ක තමයි දැල එන්නේ. එතකොට දැල ගන්න බෑ මේ බෝට්ටුවට. මේ ලක්ෂ 2කමාරක් මේ දැල් හදන්න යනවා. එතකොට මේ ලක්ෂ 2කමාරම දැන් මේ වෙනකොට විනාශ වෙලා. ඉතින් කවුද මේවා ගැන බලන්නේ? මෙවන් පසුබිමක කොළඹ උතුරු අගරදුගුරු පදවි මීසම් එකමුතුවේ පියතුමන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය හේතුවෙන් කෙටිකාලීනව හා දිගුකාලීනව රැකියා හිමිවන සියලු ජනතාවට නොපමව වන්දිගෙවීම් කළ යුතු බවයි. එමෙන්ම වගකිව යුතු සමාගම් හෝ රටවලින් හිමිවන සියලු ආපදා වන්දි සහ රක්ෂණාවරණ මුදල්වල ප්‍රතිලාභින් ලෙස දීවර ජනතාව පත් කර ගැනීමට කටයුතු කළ යුතු බවද එම නිවේදනයෙහි සඳහන්. තහනම් දමා ඇති සියලු දිනවලට දීවර පවුල්වලට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය නොපමාව අංග සම්පූර්ණව ලබා දීමට කටයුතු කළ යුතු බවද එම පියතුමන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. තවත් තොරතුරු විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වෙනවා. සිය වගාවන්ට ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීමෙන් ගොවීන් අපහසුතාවයට පත්වති ආකාරය ප්‍රදේශ රැසකින් මේ වන විට වාර්තා වනවා. පවතින පොහොර ගැටලුව හමුවේ ගොවීන්ට සිදු ඇත්තේ බොහෝ දුක්කම් කටළු මැද සිදු කළ සිය වගාවන් විනාශ වී යන අයුරු බලා සිටීම පමණයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ බකමූන සිරිකඳුයාය ගම්මානයේ බඩේරිඟු ගොවීන් සිය වගාවන් සඳහා ප්‍රමාණවත් තරම් පොහොර නොමැතිවීමෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ප්‍රදේශීය ගොවීන් 150 දෙනෙකු පමණ මේ වන විට බඩේරිඟු වගා කර ඇතත් පොහොර හිඟකමින් වගාවන්ට අද අත්වැදීරණමයි මේ. දැන් මේ මාස දෙකක් වෙන බඩේරිඟු ගහ. මේක අඩි 7ක් විතර උස යන්න ඕන එක තමයි මේ දැන් අඩි 2ක් වත් නැහැ. මේ දැන් මේ පොහොර මැදිකම තමයි මේ තියෙන්නේ. මේ වගේ කරලා කැවිලා ඉතින් බඩුන් කරලා මොනව කරන්නද ඉතින් මේ කරලා දෙන්න බෑ කොහොමවත්. ඉතින් මේ දේවල් කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද ඇමතිලා ඉන්නේ නැහැ කුඹුරු වලට. ඉන්නේ මේ ගොවිතැන් කරන ප්‍රදේශයක ඇමති කෙනෙක් නෙවෙයි. එයාලා රැයට දකින්න හීනේ උදේට ඇවිල්ලා සැබෑවක් කරන්න ගිහපම තමයි මේ වගේ සිද්ධි වෙන්නේ. ඇමතුමාගේ කටින් වචනේ පිට වෙනකොටම පොහොර ගේන්නේ නැහැ කියන වචනේ පිට වෙනකොටම මුදලාල්ලා පොහොර ටික හංගගත්තා. මෙවර යලකන්නේ සඳහා ගොවීන්ට පොහොර නිකුත් කරන බවට බකමූන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවීන්ට කළ දැනුම් දීමකට අනුව ගොවීන් ඊයේ එහි පැමිණියත් තමන්ට ලැබුණු පොහොර වගාවන් සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවටයි ගොවීන් චෝදනා කරන්නේ.
අක්කරේට පොහොර මිටි 3ක් විතර දෙනා කිව්වා. දැන් පොහොර මිටියයි දෙන්නේ. මේ වගේ ඇටයක් වගේ තමයි පොහොර දාන්න ඕනේ බඩේරුම් ගහක. ඉතින් මේවා රත්තරන් වගේනේ. අක්කරේටම එකයි. මේ අතර කුරුණෑගල එරුදෙනියාය ප්‍රදේශයේ ගොවීන්ටද අද සිදු ඇත්තේ පවතින පොහොර ගැටලුව හමුවේ සිය වගාවන් විනාශ වී යන අයුරු බලා සිටීමටයි. ඒවා ඉතින් මේ ණය වෙලා එහෙම තමයි මේ ගොවිතැන කරන්නේ. ඉතින් අල්ලි තිබිලාම කරනවා නෙමෙයි අර ඉතින් මෙතනින් මේ වගාවෙන් අත්හැරලා ඉතින් නිකන් ගෙදරට වෙලා ඉඳ තමයි වෙන්නේ. ඉතින් ආයේ බොරකම් කරලා හරි ජීවත් වෙන්න දෙන්න. තවත් පුවත් කිහිපයක් දැන්. හෙරොයින් ග්‍රෑම් 5ක් ළඟ තබාගෙන සිටි සිවිල් ආරක්ෂක බලකා සමාජිකයෙක් සහ සේවයෙන් නිවත් වූ යුද හමුදා සමාජිකයෙක් කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වූ ඔවුන් දෙදෙනා නිවාස වලින් සොරකම් කළ ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුතු විදුලි උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගැනුණා. මේ අතර කළුතර වාඩිමංකඩ ප්‍රදේශයේදී සැකසහිත ලෙස යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 800ක් සොයා ගැනීමට කළුතර කොට්ටාංශයේ විෂම ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් ඊයේ සමත් වුණා. සංචලන සීමා පනවා තිබේදී ගොවිතැන් කටයුතු සඳහා යන බව පවසමින් පොලිස් මුරපොළ පසු කර ඇති ඔහු අධික මුදලකට හෙරොයින් අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ. කිරිබත්ගොඩ නගරය සහ ඒ අවට ප්‍රදේශවලින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 14ක් සමග සැකකරුවන් 30 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ත්‍රිරෝද රථ සොරකම් කර ඒවායේ වර්ණ වෙනස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සොරකම් කළ ත්‍රිරෝද රථ 13ක්ද පොලිස් භාරයටගෙන ඇති අතර සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවයි වාර්තා වන්නේ. ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනාධිපති පූජ්‍ය මොරකැටියාරේ සුමනනන්ද හිමිගේ අනුශාසනා පරිදි පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් 250 දෙනෙකු වෙත වියලි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කෙරුණා. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසත් දෙරණ ඩයලොග් සමගින් එක්ව රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන අදත් ක්‍රියාත්මක කෙරුණා. ඒ අකණ්ඩව 12 වැනි දිනටයි. මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව රජයේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීමේ ක්‍රියාන්විතය අකණ්ඩව 12 වන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව කොවිඩ් ව්‍යාප්ති සමයේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට අවශ්‍ය උපකරණ බෙදා දීම මෙලෙස සිදු කෙරුණා. බෙහෙවින් අගය කරනවා මෙම කටයුත්ත ජනතාවගේ යහපත සඳහා වැඩිදුරට කරගෙන ඉදිරියට ගෙන යාමට දෙරණ ආයතනයට සහ ඩයලොග් GSM ආයතනයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීට සමගාමීව සංචලන සීමා හේතුවෙන් දෛනික ජීවිතය අඩාල වූ අපේම ජනතාව සොයා යාමෙන් ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමත් මෙලෙස සිදු කෙරුණා. මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව මෙම සමාජ සත්කාරය ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ක්‍රීඩා තොරතුරු විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. බංග්ලාදේශයට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයේ ජයගැනීම පිළිබඳව කණ්ඩායමක් ලෙස සතුටු වන බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පවසනවා. දුෂ්මන්ත චමීර ඊයේ පැවති තුන්වන එක්දින තරගයේ වීරයා සම්මානයද හිමි කරගත්තා. බංග්ලාදේශය සමග ඊයේ පැවති තුන්වන එක්දින තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දුවර 9ක් යවා ලකුණු 16කට කඩලු 5ක් දවා ගත්තා. ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් එක්දින ඉනිමකදී කඩලු 5ක් දවා ගත්තේ වසර 3කට පසු වීම විශේෂත්වයක්. දුෂ්මන්ත චමීර සමාස තරගාවලිය තුල පන්දුවර 26ක් යවා ලකුණු 99කට කඩලු 9ක් දවා ගැනීමට සමත් වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ පළවෙනි විකට් 5 ඒ වගේම මැච් එක අපිට දිනන්න ලැබිච්ච එක ගොඩක් සතුටුයි. අපි තරඟ 5ක් එක දිගට පරාදලා මේ දින්නේ පළවෙනි එක. ඉතින් ඇත්තටම කණ්ඩායමක් වශයෙන් ගොඩක් සතුටුයි. මම ඉන්ජර්ඩ් වෙලා හිටියා මාස 7ක් විතර. ඊට පස්සේ වෙස්ට් ඉන්දීස් තරඟාවලිය ක්‍රීඩා කරා වන් ඩේ ටික. ඉතින් ඒක ලොකු උදව්වක් වුණා මේ තරඟාවලියට එද්දී. මොකද මම හොඳට පර්ෆෝම් කරා ඒ තරඟාවලියේ. මගේ බලාපොරොත්තු ඉදිරියටම දිගටම දක්ෂතාව දක්වන්න කණ්ඩායම වෙනුවෙන්. මධ්‍යහන පත් විකාශයේ නිමවට පත් වෙනවා. සුබ දවසක්.